නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබ මේ වන විට අයං වස්සාන කාලෝ ධර්ම දේශනා මාලාව ඔස්සේ මජ්ක්‍ධිම නිකාය පොත් වහන්සේලාට අයත්, ඒ මජ්ක්‍ධිම නිකායට අයත් සූත්‍ර දේශනාවන් තමයි මේ දිනවල ඉගෙන ගන්නේ. අදත් අප සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකාය දෙවන පොත් වහන්සේට අයත් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම තමයි සමන මණ්ඩිකා සූත්‍රය. සමන මණ්ඩිකා පුත්‍ර පිරිවැජියා හට වදාළ දේශනාව. මේ බ්‍රාහ්මණයා මේ පිරිවැජියා මුල් කර ගනිමින් තමයි මේ දේශනාව සිදු වෙන්නේ. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ තමයි වැඩ සිටියේ. ඒ දිනවල සමන මණ්ඩිකා පුත්‍ර උග්ගහමාන පිරිවැජියා මාල්ලිකා දේවිය විසින් කරවන ලද සමයප්පවාදක නම් වූ තීන්දු කාචීර ඒක ශාලක නම් ආරාමයේ 700 පමණ වූ මහත් පිරිවැජියන් පිරිසක් පිරිවරාගෙන හිටියා. එදා පංචකංග කියන වඩු දෙටුතුමා භාග්‍යතුන් වහන්සේ බැහැදකීම පිණිස දැන් යනවා ජේතවනාරාමයට. ඒ යනකොට බොහෝ කාල වේලාව තාම ඉතිරිව තිබිච්ච නිසා මේ වඩු දෙටුතුමා කල්පනා කළා, දැන් මම සුදුසු කාලේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්න. මේ වගේ කාලය තමයි ස්වාමීන් වහන්සේලා මනෝභාවනීය භික්ෂූන් බණ භාවනා කරන වෙලාව. ඒ නිසා දැම්මම හොඳ නැහැ, තව ටිකක් හවස් වෙලා යන්නම් කියලා හිතලා මේ පංචකංග කියන වඩු දෙටුතුමා අර සමන මණ්ඩිකා පුත්‍ර උග්ගාහමාන පිරිවැජියාගේ ආරාමයට ගියා. අර මල්ලිකා දේවිය හදලා දුන්න සමයප්පවාදක තීන්දු කාචීර ඒක ශාලක කියන ඒ ආරාමයට. යනකොට ඒ ආරාමයේ ගේට්ටුව ගාවින් ඇතුල් වෙනකොටම ඒ
සමන මණ්ඩිකා පුත්ත පිරිවැජියා දැක්කා මේ වඩුදිටුතුමා ඒ ආරාමේ පැත්තට එනවා. එනකොට තමන්ගේ පිරිසට කිව්වා කෑ ගහන්න එපා නිශ්ශබ්ද වෙන්න කියලා. ඒ වෙලාවේ දැන් මේ පිරිස කතා කරමින් හිටියේ අර දෙතිස් කතාවේ තමයි යෙදිලා හිටියේ. ඒ නිසා තමයි කිව්වේ හා නිශ්ශබ්ද වෙන්න. අන්න අර වඩුදිටුතුමා එනවා නිශ්ශබ්ද වෙන්න කියලා තමන්ගේ ගෝලියෝ ටික නිශ්ශබ්ද කෙරෙව්වා. නිශ්ශබ්ද කරවලා ඒ වඩුදිටුතුමාට එන්න කියලා වාඩි වෙන්න කියලා ඒ වඩුදිටුතුමාගෙන් අහනවා අර සමන මණ්ඩිකා පුත්‍ර පිරිවැජියා එම්බා වඩුදෙටුව මම මේ වගේ ප්‍රශ්නයක් අහන්නම් මේ මං සතර දහමකින් සමන්විත පුරුෂ පුද්ගලයා කුසල සම්පන්න වූ පරම කුසල වූ උත්තම ප්‍රාප්තියටපත් වූ කිසි වාදයකින් සෙලවිය නොහැකි වූ ශ්‍රමණයා කියලා පෙන්වලා දෙනවා කිව්වා. ඒ කියන්නේ කරුණු හතරකින් යුතු කෙනෙක් කුසල් දහමින් අග්‍රව ශ්‍රමණයා කියලා මම වගේ මේ ගෝල බාලයෝ ටිකට කියලා දෙනවා කියලා කිව්වා. ඒ කවර සතරක්ද ඒ තමයි වඩුදිටුව කෙනෙක් කයින් පව්කම් කරයි නම් පවිතු වචන පයින් පව්කම් නොකරයි නම් පවිතු වචන නොකියයි නම් පවිතු සංකල්ප නොසිතයි නම් පවිතු ජීවිතයක් නොගෙවයි නම් මේ වඩුදෙටුව මම කියන්නේ අන්න ඒ කෙනා තමයි කුසල සම්පන්න වූ උත්තම ප්‍රාප්ත වූ පරම කුසලයෙන් යුතු ශ්‍රමණයා කියලා කියන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුටයි කියලායි මං කියන්නේ කිව්වා. එතකොට අර පංචඛංග වඩුදෙටුතුමා මේ සමන මණ්ඩිකා පුත්‍ර පිරිවැජියාගේ ප්‍රකාශය පිළිගත්තෙත් නෑ ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව දැන් මෙයා යන්නේ ඉන්නේ කොහෙට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නනේ. භාග්‍යතුන් වහන්සේගේ මසා දැනගන්නවා කියලා හිතලා දැන් මෙයා එතනින් එහෙනම් මං ගිහිල්ලෙන්නම් කියලා අරයට කියලා දැන් පිටත් වුණා. ඊට පස්සේ මේ විස්තරේ භාග්‍යතුන් වහන්සේට දේශනා කරලා භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ ඇහුවා භාග්‍යතුන් වහන්සේ මේ මොකක්ද එතකොට මේ පරම කුසලයෙන් යුතු ඒ වගේම උත්තම ප්‍රාප්තියටපත් වූ වාදයෙන් නොසෙල්විය හැකි වූ ශ්‍රමණයා කියලා කියන්න පුළුවන් කොහොමද කියලා ඇහුවා. ඒ පරම කුසලයෙන් යුතු ශ්‍රමණයා වෙන්නේ අර කය පව්කම් නොකරන පවිතු වචනයක් නොකියන පවිතු සංකල්පයක් නොදෙන පවිතු ජීවිතයක් ගත නොකරන ඒ වගේ කෙනෙකුටද ඒකාන්තයෙන්ම කියන්න පුළුවන් වෙන්නේ කියලා ඇහුවා. දැන් මෙසේ පැවසුවාට පස්සේ අර පංචඛංග කියන වඩුදෙටුතුමාට භාග්‍යතුන් වහන්සේ මෙහිම පෙරලා ප්‍රශ්නයක් ඇහුවා. මෙහිම ඇහුවා මොකද්ද? දැන් වඩුදෙටුතුමනි කෙනෙක් කියනවා නම් කයින් කිසියම් පවක් කරන්නෙත් නැත්තම් වචනයකින් එයාටින් පවක් වෙන්නෙත් නැත්තම් ඒ ජීවත් වෙලා ඉන්න මොහොතක කිසිම සංකල්පයකින් පවක් වෙන්නෙත් නැත්තම් පවිතු සංකල්පයක් නොසිතයි නම් පවිතු ජීවිතයකුත් ගත නොකරයි නම් ඔන්න ඔය විදිහට කියනවා නම් එහෙනම් වඩුදෙටුතුමනි ඊටාම ලාභාල වූ උඩුකුරු අතට නිදාගන්න චූටි සිඟිත්තට කිරිසප්පේකුටනේ එහෙනම් ඒ කිරිසප්පේක අතින් කිසිම පාප කර්මයක් වෙන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන් කර්මයක් කරයිද කියලා අහනවා. එයාට තියෙන්නේ අය කයින් පාප කර්මයක් කරන කතාවක් කය මුල් කරගෙන කර්මයක් කරන හැඟීමක්වත් ඒ දරුවට තියෙනවද කියලා අහනවා. ඒ සිඟිති චූටි අද උපන් සිඟිති බිලින්දට කය මුල් කරගෙන පාප කර්මයක් කරනවා කියන දෙයක් එයාට තීයිද කියලා අහනවා. එයාගේ තියෙන්නේ ස්පන්දන මාත්‍රයක් හැර වෙන කයින් කෙසේනම් එයා මේ කය මුල් කරගෙන පව්කම් කරන්නද කියලා. ඒ කියන්නේ සිඟිත්තා විසින් කොහොමද සතෙක් මරන්නේ? කොහොමද එයා හොරකමක් කරන්නේ? කොහොමද එතකොට එයා වැරදි කාමසෙනගන්නේ? කයින් ওই වගේ පව් වෙන්නේ කොහොමද සිඟිත්තෙක්ගෙන් කියලා. ඊට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා වචනයෙන් ඊට ළඟට කිව්වේ වචනයෙන් කිසිම පවක් කරන්නෙත් නැත්තම් වචනය පවිතු වචනයක් නොකියයි නම් එයා තමයි උත්තම කියලා කිව්වේ. එතකොට ශාස්ත්‍රඥ වහන්සේ අහනවා
දැන් හිතන්නේ පොඩි බබා ගැන මහනවා අද උපන් සිඟිත්ත ගැන. චූටම කුලේ සිටින සිඟිති දරුවා ගැන හිතුවොත් එහෙම එයාට තියෙනවද කියනවා වචනේ මුල් කරගෙන යම් කිසි පවක් කරන්න හැකියාවක්. ඒ දරුවගේ තියෙන හැඬීම් මාත්‍රයක් හැර වචනයෙන් කොහොමනම් බසක් පවසන්නද කියලා අහනවා. හැඬීම විතරයිනේ සිඟිති දරුවගේ තියෙන්නේ කියන කට ඇරලා කොහොමද බොරුවක් කියන්නේ? කට ඇරලා කොහොමද ඒක නා පරුස වචනයක් හිස් වචනයක් කේලමක් කියන්නේ එයාගේ තියෙන්නේ හැඬීම විතරනේ කියලා කිව්වා. ඒ වගේම කිව්වනේ එහෙනම් පවිතු සංකල්ප නොසිතයින. ඒත් උත්තම කෙනෙක් කියලා. එහෙනම් හිතන්නකෝ අර පොඩි දරුවා ගැනම වඩු දෙටතුමනි. ඒ දරුවට අර උඩුකරුව ඉන්න දරුවට මොන සංකල්පද කියලා හැව මොන පවිතු සංකල්පද කියලා හැව මොන අකුසල් සහගත සංකල්පද කියලා හැවුවා. ඒ දරුවට තේරෙන විදිහින් තියෙන ඒ දරුවට තියෙන්නේ සිනාසේ මාත්‍රයක් හැර සිනාසෙමින් ඒ ප්‍රකාශන ඉදිරිපත් කිරීමක් හැර යම්කිසි පවිතු සංකල්පනාවන් මේ ප්‍රකාශ කිරීමක් ඒ දේවල් හැඟවීමක් ඒ දරුවට තියෙනවද කියලා ඇහුවා. නැහැ කිව්වා. ඊළඟට ඒ දරුවට දැන් කිව්වනේ දැන් ඊළඟට කිව්වනේ මොකද්ද? ඒ තමයි පවිතු ජීවිතයකුත් නොගෙවයි නම් ඒත් උත්තම කෙනා කියලා. ඒ දරුවගේම උදාහරණය ගන්න කිව්වා. ඒ සිඟිති දරුවෙකුට කුමක්නම් ආජීවයෙන් කුමකින් පිරිසිදු වෙන්නද කියලා ඇහුවා. ඒ දරුවට අතපය වෙහෙසවල වැඩ කරන්න කතා කරන්න ඇවිද ගන්නවත් බැරි මේ අද උපන් දරුවෙකුට මොන ආජීවයක්ද කියලා ඒ දරුවට තියෙන්නේ මව් කිරි හැරෙන්න මව් කිරි හැර කෙසේනම් පවිතු ආජීවකෙන් ජීවත් වෙන්න දේ දරුවා කියලා ඇහුවා. එතකොට ඔන්න ඔය විදිහට කෙනෙක් කියනකොට දැන් කිව්වොත් එහෙම කයින් පව්කමක් නොකරයි නම් වචනයකුත් පවිතු වචනයකුත් නොකියයි නම් පවිතු සංකල්පයකුත් නොසිතයි නම් පවිතු ජීවිතත් නොගෙවයි නම් එයා තමයි උත්තම කියලා කියන කෙනෙකුට ওই විදිහට සිඟිති දරුවෙක්ගේ ඔය කතාව අරගෙන කියන්න බැරිද කියලා ඇහුවා. එතකොට අර කියපු කාරණාවන් ටික ප්‍රතික්ෂේප වෙනව නේද කියලා ඇහුවා. එතකොට අර මේ වඩුදෙතුමා කියනවා ස්වාමීනි මෙසේ ඇති කල්ලි සමන මණ්ඩිකා පුත්‍ර පිරිවැජියා කියන හැටියට නම් ඊටාම ලාබාල වූ ඒ දරුවෙකුත් තමයි එහෙනම් ඒ දරුවටත් කියන්න පුළුවන් කිව්වා උත්තම වූ ශ්‍රමණයා වෙන්නේ කියලා. ඇයි ඒ දරුවගෙනුත් කිසි පවෙන් අර විදිහට සොරකම වැරදි කාමසින ආදී වෙන්නේ නැහැ. එහෙනම් ওই විදිහට කියනකොට ස්වාමීන් වහන්සේ වහන්සේ ඒ දරුවට උත්තම ශ්‍රමණයෙක් කියලා කියන්න පුළුවන් නේ කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට ඊට පස්සේ දේශනා කරනවා පින්වත් වඩු දෙටුව දහම් හතරකින් සමන්විත පුද්ගලයෙකුව මං පෙන්වා දෙනවා. ඔහු කුසල සම්පන්නත් නැහැ. ඔන්න කෙනෙක් ඉන්නවා කියනවා කුසල සම්පන්නත් නැහැ. පරම කුසලත් නැහැ. උත්තම ප්‍රාප්තියට පත්වලත් නැහැ. වාදීන් සෙලවිය නොහැකි ශ්‍රමණයෙකුත් නොවේ. දැන් කුසල සම්පන්නත් නැහැ. පරම කුසලත් නැහැ. උත්තම ප්‍රාප්තියට පත්වලත් නැහැ. වාදීන් සෙලවිය නොහැකි. වාදයකනුත් සෙලවන්න බෑ. හැබැයි ශ්‍රමණයෙකුත් නොවේ. දැන් අර පිරිවැජිය කිව්වේ මොකද්ද? කයින් වචනයෙන් ආජීවයෙන් සංකල්පයෙන් පිරිසුදු වෙන ශ්‍රමණයා කියලානේ. භාගතුන් වහන්සේ දැන් පෙන්වා දෙනවා. හැබැයි කෙනෙක් ඉන්නවා පරම කුසල ඔහු කුසල සම්පන්න නැහැ. පරම කුසලයක කතාවකුත් එයාට නැහැ. හැබැයි වාදයකින් සොලවන්නත් බෑ එයා. හැබැයි ශ්‍රමණයෙකුත් නොවේ කියනවා. ඒ වුණත් ඔහු මේ උඩුකරුව නිදන ලදරු සිඟිත්තාගේ උපමාව යටකොට එයා ඉන්නවා කියන්නේ. එයා ඔය කියපු කරුණෙන් යුතු කෙනාට මේ ලදරු සිඟිත්තගේ උපමාවට එයා දාන්න බෑ කියනවා. මේ මං කියන කෙනා. ඒ කවර සතරකින්ද යත් කියනවා භාගතුන් වහන්සේ. පින්වත් වඩදුර මෙහිලා කෙනෙක් කයින් පාප කර්මයක් නොකරයි. ඔන්න එයත් හැබැයි කයින් පාප කර්මයක් නොකරයි. දැන් කොහොමද කුසල සම්පන්න නැහැ කියපු කෙනා. එයා ශ්‍රමණියෙකුත් නොවේ. හැබැයි එයත් ඔන්න කයින් පාප කර්මයක් කරන්නෙත් නැහැ. පාපී වචනිකුත් නොකියයි කියනවා. පවිතු සංකල්පත් නොසිතයි කියනවා. පවිතු ජීවිතයකුත් නොගෙවයි කියනවා. පින්වත් වඩු දෙටුව මෙහි දහම් සතරෙන් සමන්විත පුද්ගලයා තමයි අර මං අර කලින් කියපු කුසල සම්පන්නත් නැති පරම කුසලත් නැති ඒ විදිහට සෙලවන්නත් බැරි සිඟිති දරුවගේ උපමාවට සමාන කරන්න බැරි ශ්‍රමණියෙකුත් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කෙනා.
එතකොට ඔය ඒ වගේම පින්වත් වඩදෙටුව මං දස ධර්මයකින් යුතු පුද්ගලයෙකුත් පෙන්වා දෙනවා කිව්වා. දැන් කරුණු 4කින් යුතු පුද්ගලයෙක් ඉන්නවා. එයා කොහොමද කුසල සම්පන්න නැහැ. වාදයකට යට වෙන්නේ නැහැ. හැබැයි ශ්‍රමණයෙකුත් නෙවෙයි. අර කරුණු 4මයි. කලින් කරුණු 4මයි. ඊළඟට තව පුද්ගලයෙක් පෙන්ලා දෙනවා. එයා කරුණු 2කින් 10කින් යුක්තයි. ඔන්නේ දැන් ඉගෙන ගන්න යන කෙනා. එයා කරුණු 10කින් යුක්ත වුණාට එයා කුසල සම්පන්නයි. පරම කුසලේනොත් යුක්තයි. උත්තම ප්‍රාප්තියට පත් වෙලා තින්නේ වාදයෙන් සොලවන්නත් බෑ හැබැයි ශ්‍රමණයෙක් කියනවා. ඒ දස කරුණු මොනවද ඔන්න දැන් කියනවා. පින්වත් වඩදෙටුව ඒ දස කරුණු තමයි මේවා කියනවා. ඒ තමයි අකුසල් ස්වභාවයන් කියලා ඒවා දැනගත යුතුයි කියලායි මා කියන්නේ. එයා අකුසල් කියලා මේවා කියලා දන්නවා කියනවා. අකුසල ස්වභාවයන් හටගන්නේ මේ කරුණ නිසා කියලා දන්නවා. කියන්නේ දස කරුණක යුතු පුද්ගලයන් කියන්නේ දස කරුණ තමයි දැන් මේ කියන්නේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශන පළවෙනි එක මොකද? අකුසල් කියලා අකුසල් ස්වභාවයන් කියලා දැනගන්නවා. ඒ අකුසල ස්වභාවයන් හටගන්නේ මේකෙන් කියලා දැනගන්නවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දේවල් තුල අකුසල් ස්වභාවයන් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියලාත් එයා දැනගන්නවා. ඊළඟට තමයි කියනවා භාගතුන් වහන්සේ දේශනා කරනවා මේවරින් පිළිපැද්ද විට ඒ අකුසල ස්වභාවයන් නිරුද්ධ වීම පිණිස නම් වූ පිළිපැදීම ඒ මාර්ගය මේකයි කියලා එයා දන්නවා කියනවා. ඒ වගේම තමයි කියනවා කුසල ස්වභාවයනුත් දන්නවා. කුසල ස්වභාවයන්ගේ හට ගැනීමක් දන්නවා එයා. ඊට පස්සේ කුසල ස්වභාවයන්ගේ නිරෝධයක් දන්නවා කියනවා. කුසල ස්වභාවයන් නිරුද්ධ වෙන මාර්ගයක් දන්නවා කියනවා. ඊළඟට තමයි කියනවා අකුසල සංකල්පයනුත් දන්නවා කියනවා. අකුසල සංකල්පයන්ගේ හට ගැනීමක් දන්නවා කියනවා. අකුසල සංකල්පයන්ගේ නිරෝධයක් දන්නවා කියනවා. ඊට පස්සේ අකුසල සංකල්පයන් නිරුද්ධ වීම පිණිස පිළිපදින්න ඕන මාර්ගයක් දන්නවා කියනවා. ඊළඟට තමයි කියනවා කුසල සංකල්පයක් දන්නවා කියනවා. ඊට පස්සේ කුසල සංකල්පයන්ගේ හට ගැනීමක් දන්නවා කියනවා. ඊට පස්සේ කුසල සංකල්පයන්ගේ නිරෝධයක් දන්නවා. නිරුද්ධ වෙන මාර්ගයක් දන්නවා. ඔන්න ඔය කරුණු ටික කියනවා. දැන් ඔන්න ඔය විදිහට කරුණු වලින් සමන්විත පුද්ගලයෙකුත් ඉන්නවා. හැබැයි අන්නේ ශ්‍රමණී කුසල සම්පන්නයි. සතර කරුණකින් සමන්විත පුද්ගලයෙක් ඉන්නවා. එයා කුසල සම්පන්න නැහැ. ශ්‍රමණියෙකුත් වෙන්නේ. පළවෙනි එකයි දැන් දෙවෙනි එකයි. දැන් ඊට පස්සේ මේ දෙවෙනි කරුණුදී පෙන්වා දුන්න මේ කරුණු ටික භාග්‍යතුන් වහන්සේ එකින් එකට විස්තර කරනවා. දැන් පළවෙනිට විස්තර කළේ මොකක්ද? අකුසල් ගැනනේ. මොනවද මේ අකුසල ස්වභාවයන්? ඊට පස්සේ අකුසලයේ ස්වභාවයන්ගේ හට ගැනීම. අකුසල ස්වභාවයන්ගේ නිරෝධය. අකුසල ස්වභාවයන්ගේ නිරුද්ධ වීම පිණිස පිළිපැදිය යුතු ක්‍රමය ආකාරය. ඊට පස්සේ කුසල ස්වභාවයන්. ඊට පස්සේ අකුසල සංකල්පනාවන්. ඊට පස්සේ දේශනා කළේ කුසල සංකල්පනාවන් ගැන. ඒක දැන් මේ එකින් එක භාගතුන් වහන්සේ විස්තර කරනවා. මොනවද මේ අකුසල ස්වභාවයන් කියලා කියන්නේ? අකුසල ස්වභාවයන් යනු මොනවාද? අකුසල කාය කර්ම තියෙනවා. අකුසල වචී කර්ම තියෙනවා. ඊට පස්සේ පවිතු දිවි පැවැත්ම තියෙනවා. පින්වත් වරු දෙටුව මේවාට තමයි අකුසල ස්වභාවය කියලා කියන්නේ කියනවා. මොන අකුසලයක හැටි අකුසල් වල ස්වභාවයන් මොනවද? අකුසල් සහගත කාය කර්ම. අන්න මොනවද? සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය. කාය කර්මනේ. අකුසල සහගත වචී කර්ම. බොරුව, කේලම, පරුස වචනේ, හිස් වචනේ. පවිතු දිවි පැවැත්ම. ඒ කියන්නේ මිච්ඡා ජීවය. එතකොට ඔය ස්වභාවයෙන් යුතු ඔය ටිකට අන්න කියන්න පුළුවන් කියන අකුසල ස්වභාවයන් කියලා. නැත්නම් දැන් අපි පවිතු දිවි පැවැත්මට තමයි අර මිච්ඡා දෘෂ්ටිය, අවිජ්ජාව, ඊට පස්සේ විෂම ලෝභය, ඒ දැන් දස අකුසල් වලටම තමයි අන්න කියන්න පුළුවන් කියලා මේ කියන්නේ මොනවද? අකුසල ස්වභාවයන් කියලා. අකුසලයන්ගේ හැටි. අකුසල ස්වභාවයන් කියලා. ඊට පස්සේ ওই අකුසල ස්වභාවයන්ගේ හට ගැනීම ඊට පස්සේ දේශනා කරේ. හට ගැනීමක් තියෙනවා. ඒ තමයි කවරකින්ද මේ අකුසල ස්වභාවයන් හටගන්න උපකාර වන්නේ බුදුරජාණන් දේශනා කරනවා. එය කිව යුත්තේ සිතෙන් හටගන්නවා කියලයි. ඒ තමයි සිත මුල් කරගෙන තමයි එහෙනම් අර අකුසල ස්වභාවයන් හටගන්නේ. අර දස අකුසලය
හටගන්න උපකාර වන්නේ එහෙනම් කුමක්ද? සිතයි. ඒකයි බුද්ධ දේශනාවේ ඔබට මතක ඇති නේද පින්වත්නි? ධම්මපදයේ පළවෙනි ගාථාවෙම තියෙන මොකද්ද? මනෝ පුබ්බංගමා ධම්මා. මනසමයි හැම දෙයකටම මුල් වන්නේ. අන්න සිත. අන්න මනස. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ සිත, ඒ මනස තමයි මේ හැම දෙයකටම මුල් වන්නේ කියලා. ඊට පස්සේ දැන් මෙතන දේශනා කරන මොකක්ද? භාගතුන් හරි ලස්සනට දේශනා කරනවා මේ අකුසල ස්වභාවයන් හටගන්නේ කුමකින්ද? ඒ අකුසල ස්වභාවයන්ගේ හට ගැනීම කියලා කියන්න තියෙන්නේ මේවාටයි කිව යුත්තේ කියනවා. ඒ තමයි සිතුනුයි මේ හටගන්නේ කියලායි කිව යුත්තේ. කවර සිතකින්ද? ඒ තමයි බොහෝ අනේක ප්‍රකාර වූ নানা ප්‍රකාර වූ සිත් තියෙනවා. ඒයින් ඒ සිත් තමයි කියනවා. ඒ තමයි කියනවා සරාගී ස්වභාවයෙන් තමයි අර අකුසල් උපද්දවන්නේ කියනවා. එහෙම නැත්නම් සදෝසී ස්වභාවයෙන් තමයි අර අකුසල් උපද්දවන්නේ කියනවා. මෝහී ස්වභාවයෙන් තමයි කියනවා අර අකුසල් උපද්දවන්නේ කියනවා. මේවා තමයි අකුසලයන්ගේ ස්වභාවයන්ගේ හට ගැනීම කියලා කියන්නේ. ඒතර ඔබට මතක ඇති නේද මේ රාග, ద్వේෂ, මෝහ වලටම කියනනේ අකුසල මුල් කියලා. ඒතර අකුසලයේ උපද්දවන්නේ අකුසල් මුල් වලින්. මෙන්න මේ අකුසල් මුල්. නැත්නම් මේවට කියනවා තව ධර්මයේ තියෙන මොකද්ද? ලෝභ, දේශ, මෝහ කියලාත්. ඒ තමයි අකුසල මුල්. අර දස අකුසල, ඒ අකුසල ස්වභාවයන් උපද්දවන්නේ සිත මුල් කරගනිමින්. අන්නේ සිතේ කුමකද්ද? රාගී භව, ද්වේෂය, ඊට පස්සේ මෝහය මුල් කරගෙන තමයි අර දස අකුසල කර්මපතයන් සිද්ධ වන්නේ කෙනෙක් අතින්. ඒතර අන්නේ සිතයි මුල් වන්නේ. අනේකයි ශ්‍රාසන දේශනා කළේ. දැන් ඔන්න අකුසලයේ විස්තර කළා. ඒ අකුසල ස්වභාවයන්ගේ හට ගැනීම විස්තර කළා. ඊට පස්සේ අකුසල ස්වභාවයන්ගේ නිරෝධය ශාසන දේශනා කරනවා. නිරුද්ධ වන්නේ කොහෙදීද? මේ අකුසල ස්වභාවයන්ගේ නිරුද්ධ වීම ගැන කියනවා නම් ඒ තමයි කියනවා බුදුරජාණන් දේශනා කරන භික්ෂුව කාය දුස්චරිතයේ පහ කොට කාය සුචරිතයේ වඩනවා. වචී දුස්චරිතයේ පහ කොට වචී සුචරිතයේ වඩනවා. මනෝ දුස්චරිතයේ පහ කොට මනෝ සුචරිතයේ වඩනවා. මිත්‍යා ආජීවයේ පහ කොට සම්මා ආජීවයෙන් යුතු වෙනවා. ඒ තමයි කුසල අකුසල ස්වභාවයන්ගේ ඉතිරි නැතුව නිරුද්ධ කිවීම කියලා කියන්නේ කියනවා. ඒකනේ බුදුරජාණන් දේශනා කළේ සතුන් මැරීමෙන් වළකින්න ආස කෙනා මොකද්ද? සතුන් මරන්න ආස නැත්තම් කෙනෙක් එහෙනම් එයා කර යුත්තේ කියන සතුන් මැරීමෙන් වැළකීමයි කර යුත්තේ කියනවා. බොරු කියන්න කෙනෙක් ආස නැත්තම් බොරු කීමෙන් වැළකීමයි කියන යුත්තේ කියනවා. ඊට පස්සේ සොරකම් කරන්න කෙනෙක් ආස නැත්තම් එයා කළ යුත්තේ සොරකමින් වැළකීමයි කියනවා. ඒ කය සංවර කර ගැනීමයි කියනවා. ඒ කය සංවර කර ගැනීමෙනුයි කය සංවරයටපත් විය හැකියි. වචනේ සංවර කර ගැනීමෙන්මයි වචනේ සංවර කර ගැනීමකට පත්වන්නේ. ඒ වචනයකින් ක්‍රියාසිතීමෙන්වත් එහෙම දෙයකින් නෙමෙයි. එය ක්‍රියාවට නැංවීමෙනුයි අන්නේ කය සංවර වන්නේ. ඒ වචනේ සංවර වන්නේ. ඒ ආජීවයේ පිරිසුදු වන්නේ. අනේකයි එතකොට තමයි ඒ අකුසලයේ යන්නේ නිරුද්ධ වන්නේ. සතුන් මැරීමෙන් වැළකෙනකොට එයාගේ අතින් ප්‍රාණඝාතය කියන කරුණ වෙන්නේ. එය වැළකීලා. ඒකයි මෙතනදී විස්තර කරන අකුසල ස්වභාවයෙන් අනේ නිරුද්ධ වෙනවා කියලා. ඊට පස්සේ දේශනා කළේ මොකද්ද? දැන් මේ හැම එකටම කරුණු හතර ගානේ ගියානේ. අකුසලය මොකද්ද? අකුසලයේ හට ගැනීම, අකුසලයේ නිරෝධය, අකුසලයේ නිරුද්ධ කරන්න පිළිපැදිය යුතු ක්‍රමය. ඒ තමයි අකුසල ස්වභාවයන් නිරුද්ධ වීම පිණිස පිළිපැදිය යුතු ක්‍රමය තමයි කියනවා. කුමක්ද? ඒ තමයි කියනවා මේ සතර සම්‍යක් පදහාන වීරියෙන් යුතු වීමයි කියනවා. ඒ තමයි මොකද්ද? නූපන් පාපී අකුසල් නූපද වීම පිණිස කැමැත්ත උපදවන්නේ, වෑයම් කරන්නේ, වීරිය ආරම්භන්නේ, සිත දැඩි කොට ගන්නේ, බලවත් ලෙස වීරිය ගන්නේ. උපන් පාපී අකුසලයන් දුරු කරන්න. ඊට පස්සේ මොකද්ද? ඊළඟට තමයි නූපන් කුසල ධර්මයන් උපදව ගන්න. උපන් කුසලයේ වැඩි දියුණු කරගන්න. අන්න සතර සම්මප්පදාන වීරියෙන් තමයි එහෙනම් මේ අකුසලයන් නිරුද්ධ කරන්නට පිළිපැදිය යුතු ක්‍රමය යන්නේ. එතකොට සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුතුවන කෙනා අන්න අකුසලයන්
නිරුද්ධ කරනවා. ඒ අකුසලයන්ගේ හට ගැනීම මොකද? සිතෙන් හට ගන්නා විරාග, ద్వේෂ, මෝහ නම් වූ අකුසල මූලයන් අන්න ඔහු ඒ දුරු කරමින් අර වීරියෙන් ඒ රාගයට යanoදී, ద్వේෂයට යanoදී, මෝහයට යanoදී ඒ අකුසල ස්වභාවයන් නම් දස අකුසල් ඒ කෙනාගේ ජීවිතය තුළ ඇති නොවී සිටින්ට අන්න සංවර වෙනවා. ඔන්න ඔහොමයි ස්වභාවය බුදුරජාණන් දේශනා. අන්න එයාට තමයි මේ දැන් කියන්නේ කොහොම කෙනාද? කුසල ස්වභාවයෙන් යුතු ශ්‍රමණයාගේ ලක්ෂණය මේ කියන්නේ. ඊට පස්සේ මොකද භාගතුන් දේශනා කළේ? දැන් අකුසල ගැනනේ ওই විදිහේ හතර ආකාරයක. ඊළඟට කුසල් ගැනනේ. ඊට පස්සේ අකුසල සංකල්ප, කුසල සංකල්ප ගැන. ওই විදිහනේ දේශනා කරන්නේ. දැන් මේ ඊළඟට ඔන්න කුසලයේ ගැන දේශනා කරනවා. කුසල ස්වභාවයෙන් යන මොනවාද? කුසල කාය කර්ම තියෙනවා. කුසල වචී කර්ම තියෙනවා. පිරිසුදු දිවි පැවැත්මක් තියෙනවා. මේවාට තමයි කුසල ස්වභාවයන් කියන්නේ. ඒතකොට කුසල කාය කර්මය කියලා කියන්නේ සතුන් මැරීම වැළකීම, සොරකමින් වැළකීම, කාම සේවනයේ වැළකීම. වචී කර්ම තමයි බොරුවෙන්, කේලමෙන්, පරුස වචනේ, හිස් වචනේ වැළකීම. ඒතකොට කුසල කාය කර්ම, වචී කර්ම. ඊට පස්සේ පිරිසුදු දිවි පැවැත්ම. ආජීවය පිරිසුදු වෙලා. ඒතකොට මේවට තමයි කුසල ස්වභාවයන් කියන්නේ කියනවා. දැන් මේ වඩු දෙටතුමාට කියලා දෙන්නේ. ඊට පස්සේ කුසලයේ හට ගැනීම. කුසලයේ හට ගන්නත් මුල් වන්නේ බුදුරජාණන් දේශනා කරනවා සිතෙන් හට ගන්නවා කියලායි කියන්නේ කියනවා. ඒකනේ ශ්‍රාවකයන්වහන්සේ දේශනා කළේ මේ සිත দমনය කරන්න කියලා. චිත්තං ධන්තං සුඛාවං, සිත দমনය කිරීම තමයි යහපති. සිත තමයි දැන් සිත තමයි හැම දෙයකටම මුල් වන්නේ. ආන්නේ සිත තමයි দমনය කළ යුත්තේ. ඒ සිත দমনය දැන් මෙතනදී විස්තර කරනවා. සිතෙන් තමයි හටගන්නේ. කවර සිතකින්ද? ඒ තමයි සිතෙන් හටගන්නා වූ දේවල් තමයි කුසල සහගත ස්වභාවයෙන් දේවල් තමයි වීත රාගී බව, වීත දෝෂී බව, වීත මෝහී බව. ඒ සිත দমনය වීමෙන් ඇතිවන්නේ කුමක්ද? රාගී සිත দমনය වීමෙන් විරාගී බවක්, ද්වේෂ සහගත සිත দমনය වීමෙන් ද්වේෂ රහිත බවක්, මෝහී සිත দমনය කරගෙන මෝහ රහිත බවක්. අන්න දමනයයි. ඒ සිතයි මුල් වන්නේ. එයා තමයි අන්න කුසලය කියලා කියන්නේ. කුසල මූලය, කුසලයන්ගේ හට ගැනීම කියලා කියන්නේ. එතකොට කුසලය, කුසලයේ හට ගැනීම, කුසල ස්වභාවයන්ගේ. කුසල ස්වභාවයන් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මොකද්ද කියනවා? ඒ තමයි කියනවා භික්ෂුව සිල්වත් වෙනවා. සීලයෙන් සැකසුණු දෙයක් විතරක් නොවේ. යම් තැනක ඔහුට ඒ කුසල ස්වභාවයෙන් ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා නම් අන්නේ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් කියන දෙකම සාක්ෂාත් කරගන්නවා කියනවා. ඒ කියන්නේ මොකක්ද මේ? අමා මහ නිවන. ඒ කියන්නේ කුසලයේ පරිපූර්ණත්වය කියලා කියන්නේ ඒ කියන්නේ කුසල ධර්මයේ වැඩි අවසන් කියලා කියන්නේ ඒ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියක් සාක්ෂාත් කරගැනීමේ අරහත්වය. එතකොට අරහත්වයේ තුල අමුතුවෙන් රැස් කරගන්න කුසලයක් අමුතුවෙන් වඩන්න දෙයක් නැහැ. සියල්ල අවසන්. එතකොට මුලින්ම සීලයේ තුල සංවර වෙමින් සිල්වත් වෙලා ඒ භික්ෂුව සීලයෙන්ම විතරක් සීලයෙන්ම සැකසෙන නතර වෙන්නේ නැහැ කියනවා. චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය කරාම අන්නේ භික්ෂුව ගමන් කරනවා කියනවා. ඒ තමයි කියනවා. ඒ ප්‍රඥා විමුක්තිය ඒ යථාභූත ඥානය සාක්ෂාත් කරගන්නවා කියනවා. ඒ තමයි කියනවා කුසලයේ නිරෝධය කියනවා. එතකොට කුසලයේ නිරෝධය කියේ මොකක්ද? ඒ තමයි උතුම් අරහත්ත්වය. ප්‍රඥා විමුක්තිය, චේතෝ විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. දැන් අපි අහලා තියෙනනේ අකුසල් ප්‍රහාණය කළ සීල කුසල් දහම් වඩා ඊට පස්සේ දැන් රහතන් වහන්සේලට දැන් සමහරවිට කියනවනේ වඩන්න කුසලයක් නැහැ ඊට පස්සේ අකුසලයක් සිද්ධ වෙන. දැන් මෙන්න මේ කරුණ තමයි මේ කියන්නේ. ඒතර චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය තුල කියන්නේ කුසලයක් නෙමෙයි. කුසල් සියල්ල වඩා අවසන් වීමෙන් ඇතිවන්නා ඥාන දර්ශන. යථාභූත ඥානෙ සාක්ෂාත් කිරීම. ඒ තමයි යන්නේ කුසලී නිරෝධය කියලා කියන්නේ. කුසලුත් නිරුද්ධ කරනවා. ඒතකොට කුසලයේ නිරෝධය කියලා කියන්නේ ඒටයි කියනවා. ඊට පස්සේ භාගතුන් දේශනා කරන මේ කුසල ස්වභාවයන් නිරුද්ධ කරගන්න තිබෙන ප්‍රතිපදාවත් මොකද? ඒ තමයි කියනවා අර සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන්ම යුතු වීම. ඒ කියන්නේ වීරිය සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩා අවසන් කියන්නේ කොහොමද? ඒ උත්තම රහතන් වහන්සේට ප්‍රඥා විමුක්ත චේතෝ විමුක්ත වශයෙන් යථාභූත ඥානයට පැමිණුණා කියලා කියන්නේ සම්පූර්ණම වීරිය වඩා අවසන් කියන එකයි. ඔන්න කුසල පැත්තෙන් හතර ආකාරයෙන් අකුසල පැත්තෙන් ඊළඟට මොකද්ද? භාගතුන දේශනා කළේ අර
කුසලයෙන් උත්තම භාවයටපත් වූ ශ්‍රමණයාගේ ලක්ෂණ හැටියට ඊට පස්සේ තමයි මොකද්ද? අකුසල සංකල්පයන් දුරු කළා කියන්නේ. එතකොට මේ මොනවද අකුසල සංකල්ප යනු මොනවද? කාම සංකල්ප තියෙනවා. ව්‍යාපාද සංකල්ප තියෙනවා. හිංසාකාරී සංකල්ප තියෙනවා. පින්වත් වඩුදෙටුව මේවාට තමයි අකුසල සංකල්පනා කියලා කියන්නේ. පින්වත් වඩුදෙටුව මේ අකුසල සංකල්පයන් හටගන්නේ කොහෙදීද? අකුසල සංකල්පයන්ගේ හට ගැනීම කිය යුත්තේ සංඥාවයි. අකුසල සහගත සංඥාවයි කියනවා. කවර සංඥාවක්ද යත් බොහෝ අනේක ප්‍රකාර වූ නානා ප්‍රකාර වූ සංඥාවන් තියෙනවා. ඒ වයින් තමයි හටගන්නේ කියනවා. ඒන්නේ සංඥාවන් තමයි කියන අර කාම සංඥාවෙන් තමයි කාම සංකල්පය. ව්‍යාපාද සංඥාවෙන් තමයි කුමක්ද ව්‍යාපාද සංකල්පය. හිංසාකාරී සංඥාවෙන් තමයි ඒ හිංසාකාරී සංකල්පය හටගන්නේ කියනවා. ඔන්න අකුසල සංකල්පයන්ගේ හට ගැනීම. ඊට පස්සේ අකුසල සංකල්පයන්ගේ ඉතිරි නැතුව නිරෝධය කියන්නේ මොකක්ද කියලා අහනවා. නිරුද්ධ වෙනවා කියලා කියන්නේ. පින්වත් වඩුදෙටුව හරි ලස්සනයි මේක ඔන්න අහගන්න. භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතරක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධානය යන උපදවාගෙන වාසය කරන මෙතන තමයි අකුසල සංකල්පයන් අන්න නිරුද්ධ වෙන තැන කියන. ඔන්න සමාධිය පරම ධානය. ඇයි දැන් මෙතන විස්තර කරන්නේ කාමයෙන් වෙන ඔන්න කාමයෙන් කාම සංඥාවන්ගෙන් දැන් කාමයන් හටගන්නේ කාම සංකල්ප හටගන්න ඕනේ එතකොට. ඒතකොට දැන් කාමයන්ගෙන් වෙන්ව කියන්නේ කාම සංඥාවකුත් නැහැ කාම සංකල්පත් නැහැ. කාමයෙන් වෙන්ව. අකුසල ධර්මයෙන් වෙන්ව. අකුසල ධර්ම වල පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච විචිකිච්ඡා. ඒ සියල්ලන් ඒ මොහොතේ හටගන්නේ. ඒකයි අකුසලයන්ගේ අකුසල සංකල්පයන්ගේ නිරෝධය කියලා භාගතුන් දේශනා කළේ පඨම ධානය. මේ හරි ලස්සන කාරණාවක් මේ ධර්මයේ තියෙන. ඊට පස්සේ ඒ අකුසල සංකල්පයන් නිරුද්ධ වෙන්න පිළිපෙදිය යුත්තේ කොහොමද කියලා අහනවා. ඒත් තමයි කියනවා සතර සම්‍යක්ප්‍රධාන වීරියෙන් යුතු වීමෙන්මයි ඒ පඨම ධානය ඇති කරගෙන සතර සම්‍යක්ප්‍රධාන වීරියෙන් යුතු වෙලා පඨම ධානය ඇති කර ගැනීම අකුසල සංඥාවන් දුරු කරලා අකුසල සංකල්පයන් දුරු කර ගැනීම හැකියාව තියෙන්නේ කියනවා. ඔන්න අකුසල සංකල්ප පැත්ත. ඊළඟට භාගතුන් දේශනා කරන කුසල සංකල්ප පැත්ත. ඒ තමයි කුසල සංකල්ප තියෙනවා කියන නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. මේවට තමයි කුසල සංකල්ප කියලා කියන්නේ. මේ කුසල සංකල්ප හටගන්නේ කොහොමද කියලා අහනවා. ඒ තමයි කියනවා සංඥාවකින් කියනවා. මේ කුමන සංඥාද? කුසල සහගත වූ සංඥාවන් කියනවා. ඒ කුසල සංඥාවන් හටගන්නේ ඒ කුසල සංඥාවන් කියලා කියපු ඒ නෙක්ඛම්ම සංකල්පයේ හටගන්න උපකාර වන සංඥාව තමයි කියනවා නෙක්ඛම්ම සංඥාව. අව්‍යාපාද සංකල්පය හටගන්න උපකාර වන සංඥාව තමයි කියන අව්‍යාපාද සංඥාව. අවිහිංසා සංකල්පය හටගන්න උපකාර වන්නා වූ සංඥාව තමයි කියනවා කුසල් සහගත වූ මොකක්ද? අවිහිංසා සංඥාව කියනවා. මේවා තමයි කුසල සංකල්පනා කියන්නේ. ඒ කුසල සංකල්පනාවේ නිරුද්ධ වීම කියන්නේ මොකක්ද කියලා නේද? හරි ලස්සනයි. ඒ තමයි බුදුරජාණන් දේශනා කරනවා විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමෙන් යුතු දෙවෙනි ධානයයි කියනවා. ඒ දෙවෙනි ධානය තුල සියලු සංඥාවන් සියලුම ඒ කුසල සංකල්පනාවන් අන්න නිරුද්ධයි. ඒ විතක්ක ਵਿਚාරයන් නිරුද්ධයි. සංඥාවෙන් තමයි දැන් ඔබට ඒ කරුණ හරි ලස්සනට තේරෙනවා. තියෙනවා සනිදාන සූත්‍රය කියලා සංයුත්ත නිකායේ. කාම ධාතුනිතා කාම සංඥා ඇති වෙනවා කියන. කාම සංඥා නිසා කාම සංකල්පනා, කාම සංකල්ප නිසා කාම ඡන්දේ, ඒ කාම විතර කොයි විදිහට යනවා. දැන් මේ විතක්ක ਵਿਚාරණ සම්පූර්ණ නිරුද්ධයි. ඒතර විතක්ක ਵਿਚාරය නිරුද්ධයි කියන්නේ එතකොට එතන ඒ සංකල්පය හටගන්න දැන් විතරකේ හටගන්න උපකාර වන්නේ කුමක්ද? සංකල්පයක්. සංකල්පය හටගන්න උපකාර වන්නේ කුමක්ද? සංඥාවක්. එතකොට විතර්කයක් හටගන්නේ නැහැ කියන්නේ එතනන්න සංඥාවක ක්‍රියාකාරීත්වයක් නැහැ. සංකල්පයේ ක්‍රියාකාරීත්වයක් නැහැ. අනේකයි දෙවෙනි ධානයේ තුල කුසල සහගත සංකල්ප නිරුද්ධයි කිව්වේ. එතකොට තනිකරම තියෙන්නේ ඒ කුසල ධාතුවෙන් ඊළඟට යන ක්‍රමයක්. ඒ තමයි තුන්වෙනි ධාන, හතරවෙනි ධාන.
ඒක ඒව උපේක්ෂාව තුල තිබෙනවා කියලා කියන්නේ. පිරිසුදු උපේක්ෂාවක් තුල. අකුසලයකටත් කුසලයකටත් යන උපේක්ෂාවකින්. අන්න බලන්න මේ දෙවෙනි ධ්‍යානයේ තුල තමයි කියන කුසල සංකල්පයන් ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ. කුසලයත් අන්න බලන්න. අකුසලය පළවෙනි ධ්‍යානයේ. කුසලය කියන කරුණ දෙවෙනි ධ්‍යානයේ. ඊට පස්සේ කුසල සංකල්පයන් ඉතිරි නැතුව නිරුද්ධ වෙන්න පිළිපදින්න ඕනේ කොහොමද කියලා. ඒ තමයි සතර සම්‍යක්පදාන වීරියම යුතුය වීමෙන්මයි කියනවා. ඔන්න කුසලයේ පැත්ත. පින්වත් වඩු දෙටුව මෙන්න මේ ධර්මයන්ගෙන් සමන්විත පුද්ගලයා ගැන තමයි පරම කුසල වූත් කුසල සම්පන්න වූත් උත්තම ප්‍රාප්තියටපත් වූත් කිසිම වාදයකට නොසැලවිය හැකි වූත් ශ්‍රමණයා කියලා පෙන්වා දෙන්නේ කියලා කියනවා. ඔන්න බලන්න. දැන් මේ කිව්වේ සාමාන්‍ය ස්වභාවයෙන් යුතු කෙනා. ඊට පස්සේ මේ කියනවා දැන් කොහොමද කිසිම දෙයකට නොසෙල්වෙන දැන් මේ කරුණු වලින් සමන්විත වෙච්ච මේ දැන් මේ අපි දැන් කතා කරන්නේ අකුසල ඊට පස්සේ මුලින්ම කතා කරා අකුසලයේ ගැන ඊට පස්සේ කුසලයේ ගැන ඊට පස්සේ ඊළඟට තමයි මොකද්ද අකුසල සංකල්ප ගැන කුසල සංකල්ප ගැන ඊළඟට ওই විදිහට දේශනා කරාට පස්සේ මෙන්න මේ කරුණ වලින් සමන්විත වුණාට පස්සේ අන්නේ පුද්ගලයාට තමයි කියන්නේ නොසෙල්වෙන පුද්ගලයා කියලා. ඒ තමයි කියන්නේ ඒ උතුමන් වහන්සේට කියනවා කියන අසේක උතුමන් වහන්සේ කියලා. ඒ ශ්‍රමණයාට කියන්නේ පින්වත් වඩුදුට මිහිලා භික්ෂුව අසේක නම් වූ සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා කියනවා. අසේක කියන්නේ කාටද? රහතන් වහන්සේට කියන නමක්. සේක කියන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයට කියන නමක්. එතකොට අසේක උතුමන් වහන්සේගේ තියෙන කියනවා සම්මා දිට්ඨිය කුමද? අසේක සම්මා දිට්ඨිය. වඩා අවසන් වූ සම්මා දිට්ඨිය. අසේ දැන් මෙතන හරි ලස්සනට මේ වචන ටික විස්තර කරනවා. අසේකෝ සම්මා දිට්ඨියෙන් සමන්විත වෙයි. අසේකෝ සම්මා සංකල්පයෙන් සමන්විත වෙයි. අසේකෝ සම්මා වාචාවෙන් සමන්විත වෙයි. අසේකෝ සම්මා කම්මන්තෙන්, අසේකෝ සම්මා ආජීවයෙන්, අසේකෝ සම්මා වායාමයෙන්, සම්මා සතියෙන්, අසේකෝ සම්මා සමාධියෙන් සමන්විත වෙයි. අසේකෝ සම්මා ඥානයෙන්, අසේකෝ සම්මා විමුක්තියෙන් සමන්විත වෙයි. මෙන්න මේ දස කරුණෙන් යුතු උතුමන් වහන්සේට තමයි කියනවා පරම කුසලෝත් කුසලයටපත් වූත් කිසිදු වාදයකට නොසැලවූත් ශ්‍රමණයා කියලා ඒකාන්තයෙන් පෙන්වා දෙන්නේ. ඒ අසේක වූ සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, ඒ අසේක වූ සම්මා ඥාන, අසේක වූ සම්මා විමුක්තියටපත් වෙන්න, ඒ දස කුසලයෙන් සමන්විත වෙන්න, ඒ උතුමන් වහන්සේගේ යුතු වී යුතු කාරණා ටික තමයි ආන්නර අපි කතා කරේ. අකුසල්, ඊට පස්සේ කුසල්, අකුසල සංකල්ප, ඊට පස්සේ කුසල සංකල්ප යන්ගේ ස්වභාවයන්ගෙන් ඒ සියල්ලම නිරුද්ධයි. ඒ නිරුද්ධ වීම නිසා සාක්ෂාත් වන්නා වූ අසේක වූ සම්මා දිට්ඨිය, අසේක වූ සම්මා ඥාන. ඒ කියන්නේ දස අංගේහි සම්පන්න වූ රහතන් වහන්සේ කියලා කියන්නේ ආන්ගේ උතුමන් වහන්සේටයි. ආන්නේ දස අංගයෙන් සමන්විත වූ රහතන් වහන්සේ තමයි මතක ඇති දැන් මෙතනදී ඒ වඩු දෙටතුමාට කිව්වනේ පොඩි දරුවගේ උපමාවට සමාන වෙන්නේ නැහැ කියලා කිව්වේ. ආන්නේ රහතන් වහන්සේ අන්නේ දරුවගේ උපමාවට සමාන වෙන්නේ නැත්තේ කියලා භාග්‍යතුන්ස මෙතනදී දේශනා කළා. ඒතර ආන්නේ එක මේ කරුණේදී විස්තර කරේ. ඒතර මේක තමයි බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකයට අන්න ඒ වඩුදිරතුමාට පෙන්වා වදාළේ. දැන් මුලින්ම දැන් ඒ අර පිරිවැජියා කිව්වේ ඒකාන්තයෙන්ම මේ කුමක්ද කය සංවර වීමෙන්ම වචනේ සංවර වීමෙන්ම ඒකාන්තයෙන් පවිතු ආකල්ප වලින් නැතුව මිච්ඡා ජීවයෙන් නැතුව සම්මා ආජීවයෙන් යුතු වීමෙන්ම තමයිනේ පරම කුසල වූත් පරම වූ ශ්‍රමණයාත් කියලා කියන්න පුළුවන් කියලා. එතකොට පරම කුසලයෙන් සමන්විත වූත් උතුම් ශ්‍රමණයාත් කියලා ඒකාන්තයෙන්ම කියන්න පුළුවන් කාටද? රහතන් වහන්සේට විතරයි. එතකොට දැන් අර කිව්වේ කාය වචනේ සංවර කර ගැනීමෙන් ආජීවයේ සංවර කර ගැනීමේ පැත්තකින් පමණක් යුතු වීමම පරම වූ උත්තම වූ ශ්‍රමණය වෙනවා කියන්නේ. එහෙම නෙමෙයි. පරම උත්තම ශ්‍රමණයා වෙන්නේ මෙන්න මේ දස අංගයෙන් සමන්විත වීමෙන්මයි තමයි රහතන් වහන්සේ කියන කරුණ ඉස්මතු කරන්න තමයි මේ භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ අර වඩු දෙටතුමාට දේශනා කොට වදාළේ. ඒ කියන්නේ දස අංගයෙන් සමන්විත වූ රහතන් වහන්සේට තමයි පරම කුසල වූ උත්තම භාවයටපත් වූ
ඒකාන්ත වූ ශ්‍රමණයා කියලා කියන්න පුළුවන් වන්නේ. ඒක තමයි මේ සූත්‍රයේ සාරාංශය හැටියට ඔබට කියලා දෙන්න තියෙන්නේ. නැත්තම් අන්න කෙනෙක් අර පොඩි දරුවගේ කතාව අරගෙන ඒ නැගිටින් පොඩි දරුවට කොහේ කට ඇරලා බොරු කියන්නේද? පොඩි දරුවට කොහේ කට ඇරලා පරුස වචන කියන්නේද? පොඩි දරුවා කොහේ හොරකම් කරන්නේද? පොඩි දරුවා කොහොමද සතෙක් මරන්නේ කියලා විහිළු තහළු කරයි කිව්වේ ඒකයි. එතකොට මේ තමයි මේ සූත්‍රයේ සාරාංශය. දැන් ඔබට සමහරවිට දැන් මේ සාරාංශය කියලා දෙනකොට සූත්‍රය තේරෙන්න ඇති. ඒක තමයි මේ විස්තර කරගෙන ආවේ. ඉතින් මේ සූත්‍රයේ නමන තමයි සමන මණ්ඩිකා සූත්‍රය. සමන මණ්ඩිකා කියන්නේ පිරිවැජියගේ කතාව මුල් කරගෙනනේ වඩුදෙරතුමා කවුද? ඒ තමයි පංචකංග කියන වඩුදෙරතුමාට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කොට වදාළා. ඉතින් මේ දේශනාව අසලා ඒ සිත පහදවගෙන වඩුදෙරතුමා මේ දේශනාව සතුටින් පිළිඅරගෙන මේ භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා ඉතින් යන්න ගියා. ඒක තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ සමන මණ්ඩිකා කියන සූත්‍රය. මේ සූත්‍රයේ ලස්සන කරුණු ටික තමයි මේ අකුසල ස්වභාවය ගැන. ඊට පස්සේ අකුසල ස්වභාවයෙන් හට ගැනීම සිත මුල් වෙනවා කියන එක. ඒ රාග ద్వේෂ මෝහ කියන කරුණ. ඊට පස්සේ අකුසල ස්වභාවයෙන් ඉතිරි නැතුව නිරුද්ධ වන්නේ කොතනද? ඒ තමයි මේ කාය දුස්තරිතේ, වචී දුස්තරිතේ, මනෝ දෘෂ්ටිය දුරු කිරීමෙන්. ඊට පස්සේ ඊළඟට ගත්තොත් අකුසල ස්වභාවයන් නිරුද්ධ වන්න පිළිපැදිය යුතු ක්‍රමය. ඒ තමයි සතර සම්‍යක් ප්‍රදාන වීර්යය. ඒ තමයි මේ සූත්‍රයේ වැදගත් කරුණු ටික. ඊට පස්සේ ගත්තොත් කුසල ස්වභාවය මොනවද? ඒ තමයි කාය කර්ම, කුසල් සහගත කාය කර්ම, කුසල් සහගත වචී කර්ම, ඊට පස්සේ පිරිසුදු දිවි පැවැත්ම. මේ කුසල ස්වභාවයන් දියුණු කරගෙන ඒ හටගන්නේ මොකෙන්ද? ඒ තමයි සිත මුල් වෙලා වීත රාගේ, වීත දේශේ, වීත මෝහී බව. ඊට පස්සේ කුසල ස්වභාවයෙන් ඉතිරි නැතුව නිරුද්ධ වන්න තියෙන්නේ කොමක්ද? ඒ තමයි භික්ෂුව සිල්වත් වෙලා ඒ සීලයෙන්ම සතුටු නොවි, සීලයෙන් සැකසුණු දෙයක් විතරකින් යටපත් නොවි කුසල ස්වභාවයෙන් ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යන්නේ චිත්ත විමුක්ති, ප්‍රඥා විමුක්තිය නම් අරහත්වයේම සාක්ෂාත් කිරීම. එලෙස සාක්ෂාත් කරන්න පිළිපදින්න තියෙන්නේ කොමක්ද? සතර සම්‍යක් ප්‍රදාන වීර්යයෙන් යුතු වීමෙන්මයි. ඊට පස්සේ අකුසල සංකල්ප ගැන කියලා දෙනවා. ඊ අකුසල සංකල්ප මොනවද? කාම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. කාම සංකල්ප, ඊට පස්සේ හිංසා සංකල්ප, ඊට පස්සේ ඊළඟට මොකද්ද? ව්‍යාපාද සංකල්ප. හටගන්න හේතු වෙන්නේ මොකද්ද කියනවා? සංඥාවයි කියනවා. කාම සංඥාවෙන් කාම සංකල්පේ හට ගන්නවා. ඊට පස්සේ ව්‍යාපාද සංඥාවෙන් ව්‍යාපාද සංකල්ප හට ගන්නවා. හිංසා සංඥාවෙන් හිංසා සංකල්ප හට ගන්නවා කිව්වා. ඊට පස්සේ අකුසල සංකල්පයන්, ඒ කාම ව්‍යාපාද හිංසා කියන සංකල්පයන් දුරවන්නේ කොතනද? ඉතිරි නැතු ඒ තමයි පඨම ධානය කියනවා. ඒ තමයි මේ සූත්‍රයේ සාරාංශය මේ කියන්නේ ආයෙ ගත්තොත්. ඒ සංකල්පයන් ඉතිරි නැතු නිරුද්ධ කරගන්න මේ විදිහට මොකද්ද පිළිපැදිය යුත්තේ? සතර සම්‍යක් ප්‍රදාන වීර්යයෙන් යුතු වීමෙන්මයි කියනවා. ඊට පස්සේ කුසල සංකල්ප පැත්ත ගැන කතා කරනවා. මොනවද කුසල සංකල්ප? නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. ඊට පස්සේ කුසල සංකල්පයන් හටගන්නේ මොකද්ද? ඒ සංඥාවකින් කියනවා කුසල සහගත සංඥා. ඒ තමයි නෙක්ඛම්ම සංඥාවෙන් තමයි කියනවා නෙක්ඛම්ම සංකල්පය හටගන්නේ. ඊට පස්සේ අව්‍යාපාද සංඥාවෙන් තමයි අව්‍යාපාද සංකල්පය හටගන්නේ. ඊට පස්සේ අවිහිංසා සංඥාවෙන් තමයි කියනවා අවිහිංසා සංකල්පය හටගන්නේ. ඒතරොන සංකල්පය හට ගැනීම. සංකල්ප ඉතිරිනතු නිරුද්ධ වන්නේ දෙවන ධානය කියනවා. ඒ ඉතිරිනතු නිරුද්ධ වෙන්නේ ඒ ආකාරයට පිළිපදින්න ඕනේ කොහොමද? සතර සම්‍යක් ප්‍රදාන වීර්යයෙන් යුක්තව කුසල් දහම් වැඩිමයි කියනවා. එතකොට ඔන්න ඔය කුසල් දහම් වැඩිම නිසා ඒ භික්ෂුව ප්‍රඥා විමුක්තිය, චේතෝ විමුක්තිය සාක්ෂාත් කිරීම නිසා දස අංගයකින් සම්පූර්ණ වෙනවා. ආන්නේ දස අංගයෙන් සම්පූර්ණ වූ උතුමන් වහන්සේට තමයි කියන්නේ අසේක වූ රහතන් වහන්සේ කියලා. ඒ අසේක වූ සම්මා දිට්ඨිය, අසේක වූ සම්මා සංකල්පය, අසේක වූ සම්මා වාචා, අසේක වූ සම්මා කම්මන්ත, අසේක වූ සම්මා ආජීවය, අසේක වූ සම්මා වායාමයේ, අසේක වූ සම්මා සතිය, අසේක වූ සම්මා සමාධිය, අසේක වූ සම්මා ඥාන, අසේක වූ සම්මා විමුක්තිය නම් දසාංගයෙන් සමන්විත වූ රහතන් වහන්සේ කියනවා. ඒ උත්තම රහතන් වහන්සේ තමයි පරම කුසල වූ, උත්තම කුසල වූ, ඒ පරම ශ්‍රේෂ්ඨ වූ, කුසලයෙන් අග්ග ප්‍රාප්ත වූ ඒ පරම වූ ශ්‍රමණයා කියලා කියන්න පුළුවන් නේ කියලා කියනවා. නැත්තම් මර පොඩි ළමයාගේ උපමාව අරගෙන විහිළු තහළු කරයි කියනවා. කය වචනේ සංවර වීමකින් විතරක් පරම කුසලයට, උත්තම කුසලයට, උත්තම ශ්‍රමණයා කියලා කිව්වා කියන එක.
එතකොට ඒ නිසා ඒක තමයි මේ සමන මණ්ඩිකා පුත්‍ර පිරිවැජියා මුල් කරගෙන දේශනා කරපු මේ මජ්ක්‍ධිම නිකාය දෙවනි පොත් වහන්සේගේ තියෙන මේ සූත්‍රයේ සාරාංශය තමයි ඔබට මේ කිව්වේ. ඉතින් ඔබත් මේ සූත්‍රය කියව ගන්න. ඉතින් මේ මජ්ක්‍ධිම නිකාය පොත් වහන්සේ දෙවෙනි පොත් වහන්සේ, ඒ වගේ මජ්ක්‍ධිම නිකාය තුන්වෙනි පොත් වහන්සේ තියෙනවා, මජ්ක්‍ධිම නිකාය පළවෙනි පොත් වහන්සේ තියෙනවා. ඉතින් මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍ර කරුණු ඔබ හොඳට ඉගෙනගෙන දැන් මේ සූත්‍ර කරුණු මේ ඔබට දහම්මත් පොතක් තියෙනවා ලියා ගන්න. එතකොට ඔබේ ජීවිතයේ ශ්‍රුතමේ ඥානෙ මේ ඔබට ඇති කර ගැනීම හැකියි. දැන් මේ ශ්‍රුතමේ ඥානෙ තමයි අකුසල ස්වභාවයන් කුසල ස්වභාවයන් ගැන. ඒ තමයි ඒ අකුසල් හට ගැනීම, කුසලයේ හට ගැනීම, ඒ සංකල්පයන්ගේ හට ගැනීම, නැතිවීම, නිරෝධය සියල්ල තමයි යන්න අපේ ධර්මඥානයේ පිණිස උපකාර වන්නා වූ කාරණා. ඉතින් මේ විදිහට ධර්මඥානය ඇති කරගෙන මේ සූත්‍ර ධර්මයන්ට අනුව ඔබ අප හැම දිනාගේම ජීවිත ගත කරලා ගෞතම බුදු සසුනේ උතුම් පිළිසන් ලබන්න වාසනාව සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අයං වසාන කාලෝ සදහම් දේශනව සඳහාද දායකත්වයෙන් දරන්නේ පින්වත් කොසිත අතපත් වූ මහතා සහ තුෂානි වීරසිංහ මහත්මිය විසින් ප්‍රධාන අරමුණ වන්නේ දිනුත්මි දහමිතා දියණිය ඇතුළු කොරෝනා වෛරස හේතුවෙන් සහ වැඩ වර්ජන හේතුවෙන් නිසි අධ්‍යාපනය කර ගැනීමට නොහැකිව ඊට අසරණව සිටින සියලු දරු දැරියන්ට සියලු බාධා කරදර දුරු වී ඊට සාර්ථකව තම අධ්‍යාපන කටයුතු කර ගැනීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සියලු දරුවන්ගේ ජීවිතවලට සියලු අභිවෘද්ධිය සැලසේවා යන අදහස. රැසු සීල පින් කැමති සියලු දෙවියෝ දැක බලා අනුමෝදන් වෙත්වා. සක්දේව රජුන්, සතරවරම් දෙවිවරු, සෙම්පති දෙවිවරු, මේ පින්බිමට අධිග්‍රහිත දෙවියන්, සුමන සමන් දෙවිවරුන්, පුල්ලන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න සියලු දෙවියන්ටද ඔබ අප හැම දිනාගම ඉෂ්ට දේවතාවුන්ටද මේ පින් අනුමෝදන්ව ආයු වර්ණ සබ බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥායන උතුම්සේක බල ධර්මයෙන් වැඩෙත්වා. පිනින් සතුරුනි සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂාව දෝපකාර ඔබ අප සියලු දෙනාටත් දායකත්වයේ දරන්නා වූ කොසිත අතපත්තු මහතා සහ තුෂානි වීරසිංහ මහත්මිය ඇතුළු මේ පවුල්වල හැම දිනාටම සියලු ආරක්ෂාව රැකවරණ, ඒ වගේම දිනුත්මි දහමිතා දියණිය ඇතුළු ඒ දරුවන්ටත් සියලු ආරක්ෂාව රැකවරණය සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ උතුම් ධර්මයේම සාක්ෂාත් කරගනිත්වා. ඒ වගේම දායකත්වයේ දරුව පින්නතුන් නමින් මිය පරලොව ගිය ඇලෙක්ස් වීරසිංහ පියාණන්ට, පියශීලී අතපත්තු මෑණියන්ට, බිම්සර වීරසිංහ සොහොයුර ඇතුළු ඒ නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ගුරු දෙමාපිය ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන ඇතනම් ඒ ඥාතීන්ගෙද්ද පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් හත මිදෙත්වා. සුජීවත්ව සිටින මල්ලිකා වීරසිංහ මෑණියන්ට, ජිනදා සතපත්තු පියාණන් ඇතුළු ඒ ඥාතිත මිතුරාදීන්ට, දිනුත්මි දහමිතා දියණියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ වගේම දායකත්වයේ දරු කොසිත අතපත්තු මහතා සහ තුෂානි වීරසිංහ මහත්මිය යන හැම දිනාටමත්, ඒ වගේම දිනුත්මි දහමිතා දියණිය ඇතුළු ඒ වගේම ඒ දරුවන් හැම දිනාටමත්, ඒ අධ්‍යාපනය හදාරන දරුවන් හැම දිනාටමත් මේ පින් අනුමෝදන්. ඒ සියලු දිනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණ සැලසේවා. පින්වතුන් කරන කියන රැකී ආරක්ෂා කටයුතු, ඉදු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී බාධා කරදර හිරියර පීඩාවකින් තුරු සුවසේ සිදු කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසේවා. දෙවියෝගේ රැකවරණයෙන් යුක්තව තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් යුක්ත වී හැම දිනාටත් ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ සීල පින් ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා. ඒ වගේම ත්‍රිකුණාමලේ ආනන්ද ස්වාමින් වහන්සේටද මේ පින් අනුමෝදන්. මේ පින්වත් ස්වාමින් වහන්සේට දුක් නිරෝගී සුවපත් භාවයෙන් චිරජීවනයෙන් යුක්තව ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න පින්වත් ත්‍රිකුණාමලේ ආනන්ද ස්වාමින් වහන්සේටත් මේ සීල පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම අප ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මේ පින් අනුමෝදන්. දුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝ සම්පත සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාභෝධී පිණිස මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම ලක්වාසී ලෝවාසී සීල ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් උතුම් පිළිවිතේ දෙන්නේ මේ සීල පින් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගේම දෙමාපිය, ගුරුවර නේද හිත මිතුරු ඇතුළු සෑම දිනාටමත්
ශ්‍රද්ධම්මාසික ධර්ම දානිය උදව්පකාර කරන නන්නයි උදව්පකාර කරන්නා වූ සිව්පසින් උපකාර කරන්නා වූ හැම දිනාටත් මේ පින් අනුමෝදන් ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා උතුම් ධර්මාභෝධය පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා හැම දිනාටම තිරුවන් සරණයි නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.